නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යාව කීවංච භික්ඛවේ භික්ඛු මෙත්තං කාය කම්මං මෙත්තං වචී කම්මං මෙත්තං මනෝ කම්මං පච්චුපට්ඨා පෙස්සන්ති සබ්‍රහ්මචාරීසු ආවීචේව රහෝච බුද්ධියේච භික්ඛවේ භික්ඛූණං පාටිකංකානෝ පරිහානීති තී. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි ඇති කරගත්ත යම් දියුණුවක් තියෙනවා නම් ධර්මයේ තුලින් ඒ දියුණුව පරිහානියක් බවට පත් නොවන්නට ඇතුළත් පිටත් මෛත්‍රී කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම වලින් පරිපූර්ණ වාසය කරන්න ඕන කියලා තමයි මේ අවසාන අපරිහානීය ධර්ම විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණා 6. කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම ඇතුළතත් පිටත් කියලා කියන්නේ හමුවේදීත් නොහමුවේදීත්. හරිද? හුඟක් කට්ටිය හමුවේදී මෛත්‍රී සහගත දේවල් පෙන්වුවාට නොහමුවේදී නැති වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඇතුලාන්තයෙන් මෛත්‍රිය නෑ, පිටින් පෙන්වන දේවල් තියෙනවා. ඉතින් එහෙම වුණොත් පිරිහීමක්මයි කියලායි දේශනා කරන්නේ. සමහර අයගේ ඇතුළත් පිටත් දෙපැත්තෙම නැහැ. ඉතින් ඒකින්ද ඇතුළතත් පිටත් දෙපැත්තෙම මෛත්‍රිය තියෙන විදිහට අපි මේ මෛත්‍රිය සකස් කරගන්න ඕනේ. ඉතින් ඒකට තමයි මේ ගන්න උත්සාහය. අපි ඒ සඳහා ඊයේ දවසේ යම්කිසි සාකච්ඡාවන් සිද්ධ කරා යම් දුරකට. ඉතින් කල්පනා කරගමු. එතැන් සිට සාකච්ඡා කරමු. මොකද ලොකු කාලයක් දින ගානනාවක් ගන්න පුළුවන් කමක් නැහැ. අද දවසේ අපි මේ කාරණා මෙතනින් නිමාවට පත් කරගන්න ඕනේ. එතකොට අපරිහානීය ධර්මයන් පිළිබඳ සාකච්ඡාවත් වගේම අපි මෛත්‍රිය ගැනත් සාකච්ඡා කරලා ඉවර කරගන්නට ඕනේ. කොහොමද කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම කියන ආකාර තුනෙන්ම ඇතුළතත් පිටත් මෛත්‍රියෙන් වාසය කරන්නේ? මේකේ තියෙන ප්‍රබලත්වය අපි හොඳට පැහැදිලි කරා. ඊයේ දවසේ කතා කරපු ටික කෙටියෙන් කියනවා නම් හැම නිමේෂයකම මෛත්‍රිය වර්ධනය කරන්න ඕන කියන හැඟීම උපදවා ගන්න කියලා මම කිව්වා. මෛත්‍රිය අවශ්‍යයි කියලා කැමැත්ත, මෛත්‍රිය ඇති කර ගැනීමේ කැමැත්ත, ඒකට මෛත්‍රියේ ආනිසංසත් දේශයේ ආදීනවත් හොඳින් මෙනෙහි කරන්න කිව්වා. කොච්චර මෙනෙහි කරන්න කිව්වද කියනවා නම් ඒක තුලින් අපිට මෙන්න මේ අවස්ථාවේදී මම වෛර නැත්තේක් වෙත්වා, මම වෛර නැත්තේක් වෙම්වා, තරහ නැත්තේක් වෙම්වා කියලා හැඟීමක් මගේ තුල ඇති වෙන්න ඕනේ. ලෝකේ මොන්න දේවල් වලටත් වඩා ඒකයි මට වටින්නේ. එහෙම හැඟීමක් මගේ ළඟ වෛරයක් නම් ඇති වෙන්න එපා. හරියට නිකන් අර දවන පුච්චන හරි ගිනි අඟුරු වලකට දාන්න අරයි යනවා කියලා හිතන්න කවුරු හරි. එතකොට හැම වෙලේම අපේ පැත්තෙන් තියෙන අදහසනේ අම්මෝ එතෙන්ට නම් මාව අරයි යන්න එපා කියලා. අන්න ඒ වගේ අදහසක් තියෙන්න ඕනේ. මම වෛර නැත්තේක් වෙම්වා, තරහ නැත්තේක් වෙම්වා කියලා. ඒ තරම් තරහේ ආදීනව තියෙනවා පින්නත් මෙනෙහි කරන්න. මිනිස්සු යන කොටා ගන්න ඒවා ඒවැනි තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මගේ පැත්තෙන් මම ආනන්තරීය පාප කර්මයක් පවා පත් කරන තත්ත්වයකට, ඇති වෙන තත්ත්වයකට මගේ මානසිකත්වය ඇති වෙන්න පුළුවන් කියන එක මේ තරහත් එක්ක මෙනෙහි කරන්න ඕනේ. ඉතින් ඊළඟට මම කිව්වා මට විතරක් නෙවෙයි ඊළඟට කායික පීඩා, මානසික පීඩා ගැනත් හොඳට මෙනෙහි කරන්න කියලා. කායික පීඩා ඉතාමත්ම පීඩිතයි, මානසික පීඩාත් ඊටත් වැඩිය පීඩිතයි. අපි කවුරුත් කැමති නෑ කායික පීඩාවලට, මානසික පීඩාවලට. නමුත් මම කායික පීඩා නැත්තෙක්, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා කියලා හිතනකොට ලොකු හැඟීමක් මට එන්න ඕන. ඒක එනවා මදි නම් මේ ලෝකේ විඳින්න වෙලා තියෙන කායික පීඩා විඳින මට්ටමක මම ඉන්නවා. මගේ කය එවැනිම තත්වයක ඉන්නවා. ඒ වගේම මගේ සිතත් එවැනිම තත්වයක ඉන්නවා කියලා Tamanට දැනෙන්න ඕනේ. ඒ දැනෙන දැනීම අපේ තුල තියෙන්න ඕනේ. ඒක ඉතා ප්‍රබලව දැනෙන්න ඕනේ.
ඒක අපේ තුළ මදිනං අපි කායික පීඩා මානසික පීඩා ගැන හොඳින් මෙනෙහි කරන්න ඕන. තව හොඳින් කායික පීඩා මානසික පීඩා ගැන හොඳට මෙනෙහි කරනකොට ඔන්න අපිට අදහසක් එන්න ඕනේ මෙන්න මේ තත්ත්වයට මාව පත්වෙන්න ඕන මේ තත්ත්වයට මාව පත්වෙන්න ඕන කියලා ලොකු අදහසක් එන්න ඕනේ. එතකොට මේ දෙක ගැනම අපේ පැත්තෙන් අපි යම් කිසි සාධාරණයක් ඉෂ්ට කරගන්න ඕන මේ කාරණා දෙක ගැනම. එතකොට අපිට මේ වචන හතරේදී ලොකු අදහස් එන්න ඕන. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වූ සිත ඇත්තෙක් වෙම්වා. වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වූ සිත ඇත්තෙක් වෙම්වා කියද්දි අපිට ලොකු අදහසක් ඇති වෙන්න ඕන. ඉතින් මේ ඕක තමයි ඊට පස්සේ මම කිව්වා මගේ පවුලේ සියලු දෙනා ගැන හිතලා අනේ මට විතරක් මදි මං විතරක් නෙවෙයි කවදාක්වත් මගේ පවුලේ කිසිම කෙනෙකුට වෛරයක් අය වෛර ඇත්තෝ වෙන්න එපා තරහ තියෙන ඇත්තෝ වෙන්න එපා ඒ විදිහට මා මෙන්ම මගේ පවුලේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා මා මෙන්ම මගේ පවුලේ සියලු දෙනා ඒ වගේම මා මෙන්ම මගේ ගමේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා කියලා මෙනෙහි කරන්න කියලා කිව්වා. එහෙම මෙනෙහි කරනකොට අපිට උපදින හැඟීම උපදින චේතනාව ප්‍රබල නැත්තම් නිකන් උඩින් යන චේතනාවක් නම් තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මම මේකට කියන්නේ අම්මා කෙනෙකුට අපි කියනවා තමන්ගේ දරුවෙක්ගේ හිස අත ගන්න කියලා සහ අනුන්ගේ දරුවෙක්ගේ හිස අත ගන්න කියලා ආදරයෙන් ආදරය කියන වචනේ කිය හිස අත ගන්න කියනවා. තමන්ගේම දරුවාගේ හිස අත ගන්නකොට මං පුතාට ගොඩක් ආදරෙයි කියලා ඔළුවත් අත ගාලා පිටත් අත ගන්නවා. අනුන්ගේ දරුවාගේ හිස අත ගන්නකොට ආදරෙයි කියලා නිකන් උඩින් ආදරේ යෝන් කියලා වගේ අන්නේ වගේ නිකන් උඩින් යන ගතියක් තියෙන හැඟීමත් එක්ක අත බර නැහැ. අන්න ඒ වගේ මේ වචනත් එක්ක තියෙන හැඟීම තේරුම් ගන්න ඕන. මගේ ගමේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා කියනකොට ගැඹුරු බර හැඟීමක් තියෙන්න ඕනේ. මගේ ගමේ සියලු දෙනා තරහ නැත්තෝ වෙත්වා කියනකොට මං වගේම මගේ ගමේ ඔක්කොමලත් එහෙම වෙන්න ඕන කියලා ඒ හැඟීම තියෙන්න ඕනේ. හරිද? එතකොට දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා කියනකොටත් ඒ හැඟීම තියෙන්න ඕනේ. ඒ හැඟීම ඇතිවෙන්න නම් දුක් පීඩාවල තියෙන පීඩාව දැනෙන්න ඕනේ සංවේදීව. ඒ හැඟීම ඇතිවෙන්න නම් මානසික පීඩාවල තියෙන පීඩාව දැනෙන්න ඕන සංවේදීව. මිනිස්සු සමහර අය ක්‍රූරයි, සමහර අය කටුක අදහස් තියෙන අය, සමහර අය කුහකයි, සමහර අය හරීම නරකයි. මේ නරක තත්ත්වයට පත් වෙන්නත් හේතු තියෙනවා අපේ පින්නත්නේ. හරිද? ඒ කට්ටියට පුංචි කාලේ ඉඳන් ඒ අවශ්‍ය කරන යහගුණ වර්ධනය කරගන්න අවශ්‍ය කරන පරිසරයක් සකස් වෙලා නැහැ. එහෙම පරිසරයක් සකස් වුණා නම් ඒ කට්ටිය ඒ විදිහට හැසිරෙන්නේ නැහැ. සමහර කට්ටිය ඔය දරුණුවට ඉන්න හුඟක් කට්ටිය ඊ타ත්ම මනසින් ඊ타ත්ම අසරණ තත්ත්වයන් වලට පත් වෙච්ච අය. ඉතින් ඒක අපි ඊටා හොඳින් තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තාම තමයි එහෙම තේරුම් ගන්නකොට තමයි අපිට තීරණයකට එන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මෙවැනි තත්යකට පත් වෙන්න ඕනේ කියලා ඒ අයව අනේ කියලා අදහසක් එන්නේ මොනතරම් දරුණු වැඩ කරත් මොනතරම් පීඩාකාරී දේවල් කරත් මිනිස්සු ඒවා කරන්නේ හේතුන් ඇතිව හේතු සකස් වෙන හින්දා. ඉතින් ඒකින්ද ඕනම කෙනෙකුට සමාව දෙන්න පුළුවන් මට්ටමකට යම්කිසි අවබෝධයක් අපි තුල තියෙන්න ඕනේ. ඉතින් ඒකින්ද සියලු ගම්වල වාසය කරන මිනිසුන්ගේ එවැනි තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒක මගේ ගම කියලා අරගෙන මගේ ගමේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා කියලා ඒ වචන හතරත් එක්ක ඒ වාක්‍ය හතරත් එක්ක ලොකු හැඟීමක් ඇති වෙන විදිහට අපි මානසිකාරය සකස් කරන්න ඕනේ. එහෙම ඇති වුණේ නැත්නම් ගමේ දුක් විඳ අය ගමේ අය විඳින කායික පීඩා සමහරට රෝග හැදිලා එක ඒවා වෙලා විඳින කායික පීඩා නිසා ඒ කට්ටිය සමහරට රෑ එළි වෙනකම් විඳෝන හැටි දවස් ගණන් විඳෝන හැටි මානසික පීඩා හින්දා අතිමහත් වූ විඳවීම විඳින රණ්ඩු වෙලා සමහර වෙලාවට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙලා සමහර වෙලාවට මරණ සිද්ධ වෙලා මේ වගේ ගොඩ දේවල් වෙලා මානසිකව විඳවන විඳවීම ගැන ඉතාමත්ම සාධාරණ අදහසක් ඇති කරගන්න ඕනේ.
හරිද? ඉතාමත්ම සාධාරණ අදහසක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපේ පැත්තෙන් අපි ඉටු කරගත යුතු తত্ত্বය. හරිද? ඇති කරගත යුතු తত্ত্বය. ඒක ඉතින් ඒක හින්දා අපි බලන්න ඕනේ හැම පැත්තකින්ම මේ කියන දේවල් සාධාරණයක් ඉෂ්ට කරන්න මේ කියන වචන හතරට කොහොම හරි ඒ හැඟීම උපද්දවන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගමන ඉස්සරහට යන්න බෑ. මා මෙන්ම මට විතරක් නෙවෙයි මගේ ගමේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා. මේක කරන්න පුළුවන්. ඉතින් මොකද කරන්නේ? සංවේදීව මෙනෙහි කරන්න ගමේ අයට වෙච්ච හානි තියෙනවා, පීඩාවන් තියෙනවා. ඒවා අරගෙන ඒ தත්ත්වයට තමන් වැටෙන්න. වැටිලා බලන්න කායික පීඩාවල තියෙන, මානසික පීඩාවල තියෙන, වෛරයේ තරහේ තියෙන පීඩාකාරී తত্ত্বය හොඳට මෙනෙහි කරපුවම ඔය හතරෙදි හොඳ අදහසක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට එනවා රට ගැනම. හරිද? එතකොට මගේ රටේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා. කෙනෙකුට හිතේ මේක කරන්න යද්දි පොඩි පලිබෝධයක් ඒ තමන්ගේ හිතට. කොහොම හිතුවට වැඩක් නැහැනේ. කොහොම හිතුවට වැඩක් නැහැනේ. ඕක වෙන්නේ නැහැනේ. ඕක වෙනවා නම් අපිට බැරි අපි ඔක්කොම එකතු වෙලා මේ රට සමගි කරවන්න කියලා. පින්වත්නි මේක සිද්ධ කිරීම පුංචි පරීක්ෂණයක්. හරිද? මේකෙන් සුවපත්භාවයට අන් අයත් සුවපත්භාවයට පත් වෙනවා තමයි. නමුත් මේක සිද්ධ කිරීමෙන් වැඩිපුර සිද්ධ වෙන්නේ තමන්ගේ හිත සුවපත්භාවයට පත් වීමයි. හරිද? ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ පරීක්ෂණය? මට තරහ ගියාම මම කලින්ම කිව්වා මට තරහ ගියාම අපේ රටේ කෙනෙක් ගැන කියලා හිතන්නකෝ. දැන් ඔය දේශපාලනේ වගේ දේවල් හින්දා සමහර වෙලාවට තනියම දත් මිටි කන ගතියක් තියෙනවා. හරිද? අපරාධේ. හරිද? ඒ කට්ටිය පේන්නවක්වත් නැහැ මේ පැත්ත පළාතේ. අර වීදුරුවක් දිහා බලාගෙන අපේ ගෙදර තියෙන ප්‍රතිබිම්බ දිහා බලාගෙන රූපවාහිනිය වැටෙන මෙහෙ දත් මිටි කනවා. හරිද? එතකොට ඒ වගේ අපරාධ සිද්ධ වෙනවා. හරියට Tamanට ජීවිතේට අපි දන්නෙත් නැහැ. කොහොම හරි කමක් නැහැ. මේ කියන්න යන්නේ කෙනෙක් එක්ක තරහ ගියාම මොකක්ද එන ප්‍රාර්ථනාව. හරිද? අපි දන්නවා අපිට හොන්දටම කෙනෙක් එක්ක තරහ ගිහිලා ඉන්නවා. ඉන්නකොට උදේම ආරංචි වෙනවා එයාගේ අතක් කැඩිලා කියලා. ඔය වාහනයකින් හරි මොකක් හරිලා අතක් කැඩිලා කියලා. මොකද්ද හිතෙන්නේ? එක අතක් නෙවෙයි දෙකම කැඩෙන්න තිබ්බේ කියලා හිතෙනවා. එහෙනම් මගේ ප්‍රාර්ථනාවක් තිබිලා තියෙනවා කායික පීඩා ලැබේවා කියලා. උදේම ආරංචි වෙනවා එයාගේ දරුවෙක් විභාගයෙන් අසමත් වෙලා කියලා. හොඳ වැඩේ කියලා හිතෙනවා. එහෙනම් මට අදහසක් තිබිලා තියෙනවා තරහත් එක්ක එයාට මානසික පීඩා ලැබේවා කියලා. ඕක තමයි අපේ හිත අපි තේරුම් ගන්න ඕනේ. දැන් කායික පීඩා මානසික පීඩා ලැබේවා කියන අදහස තමයි තරහකාරයොත් එක්ක තියෙන්නේ. හරිද? දැන් මේ මං වර්ධනය කරලා යන්නේ මොකද්ද? කායික පීඩා නැත්තෝ වෙත්වා මානසික පීඩා නැත්තෝ වෙත්වා කියලා අරකට ප්‍රතිවිරුද්ධ හැඟීමක් මේ වර්ධනය කරලා යන්නේ. එතකොට මගේ රටේ සියලු දෙනා කායික පීඩා නැත්තෝ වෙත්වා, ඒ කියන්නේ දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා කියලා මම මෙනෙහි කිරීමත් එක්ක මගේ හිතේ තරහ උපදින එක නැති වෙනවා. හරි මේක ප්‍රබල කරගන්න ඕන. මොකද මගේ රටේ කී දෙනෙක් නම් මේ වෙනකොට තරහින්ද මතකයිනේ නේද? බෝම්බ බැඳගෙන හරිද 100 200 මරනවා, කොටනවා. එතකොට නේද ස්වාමින් වහන්සේලාව ඝාතනය කරා. එතකොට බෝම්බ බැඳගෙන තමන්ගේ ජීවිතය විනාශ කරගන්න එනකොට අනිත් අයත් නසාගෙන තමනුත් නැසෙනවා කියලා මොන්න තරම් වෛරයක් තියෙන්න ඕන, තරහක් තියෙන්න ඕනද? ඒ තරහේ ප්‍රතිඵලයක් විදිහට නේද අර ඒ තමන්ගේ ශරීරයේ කෑලි කෑලි විසි වෙනවා අනිත් අයගේ ශරීරات එක්ක. ඉතින් එහෙම එතන ඉන්න පිරිස ගැන තියෙන මේ වෛරී ස්වභාවය බලන්න අපේ පින්වත්නි කොයි තරම් නම් මේකේ තියෙන මේ తত্ত্বය මොන තරම් නම් භයානකද කියලා. හරිද? මොන තරම් නම් භයානකද මේ තරහේ වෛරේ ඒවා මෙනෙහි කරනකොට හතුරෙකුටවත් වෙන්න එපා. මගේ රටේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා කියලා හැඟීමක් උපදිනවා. ඒ හැඟීම ප්‍රබල කරගන්නවා. හරි තව මෙනෙහි කර කර කායික පීඩා නැත්තෝ වෙත්වා, ඒ කියන්නේ දුක් පීඩා නැත්තෝ වෙත්වා, මානසික පීඩා නැත්තෝ වෙත්වා, ඒ කියන්නේ සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා, හිත සුවපත් භාවයට පත් වෙත්වා කියලා රටේ සියලු දෙනා කෙරෙහි අනේ මේ ඔක්කොම මෙහෙම වෙන්න ඕනේ කියලා අර පීඩිත තත්වයන් ගැන හොඳට දැනීමක් ඇති කරගෙන හැඟීමක් ඇති කරගන්න ඒ පීඩිත තත්වයන් සංවේදීව මෙනෙහි කරන්න ඕනේ. එතකොට තමයි අපිට හිතෙන්නේ අනේ මේවා නම් වෙන්න එපා කියලා. හරිද? ඊ타ත්ම දරුණු පීඩන වලට පත් වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා.
ඒව ගැන මං එකිනෙක විස්තර කරන්න යන්නේ නැහැ. ඒව ගැන හොඳට දන්නවා අපේ ඇත්තන්ට පුළුවන් ඒවා මෙනෙහි කරන්න, සිද්ධි අරගෙන මෙනෙහි කරන්න අවශ්‍ය කරනවා නම් එතකොට එහෙම මෙනෙහි කරපුවාම අපිට මතක් වෙනවා කායික පීඩා නැත්තෝ වෙත්වා කියනකොට ලොකු හැඟීමක්. මං වගේම මගේ රටේ සියලු දෙනා දුක් පීඩා නැත්තෝ වෙත්වා, මා මෙන්ම මගේ රටේ සියලු දෙනා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියලා කියනකොට ටික මොකද වෙන්නේ? අපේ හිතේ මේ තරහ කියන ස්වභාවය ටික අයින් වෙලා ඔක්කොම කෙරෙහි යම් මෛත්‍රියක් ඇති වෙනවා පින්වත්නි. එතකොට මේවත් එක්ක දැන් තියෙන ප්‍රශ්නේ තමයි සමහර අයට මම කියලා කතා කරනවා, මගේ කියලා කතා කරනවා, මේවත් එක්ක මේ මම මගේ කියන ඒවා වර්ධනය වෙනව නේද කියලා. දැන් අපි බලමු ඒකටත් එක්ක මොකක්ද වෙන තව චුට්ටක් එහාට ගිහිල්ලා මේක ගැන කතා කරමු. ඒක නැති කරන්නටයි මේ මෙනෙහි කිරීම අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක සඳහා ඒ තියෙන දේ නැති කරන්න මිසක්කා තියෙන දේ වර්ධනය කරගන්න නෙවෙයි. බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. එතනින් නොනවතින මේ වැඩපිළිවෙල තවත් පියවරක් ඉදිරියට යනවා. ඒ තමයි මා මෙන්ම මේ ලෝකයේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. මා මෙන්ම ලෝකයේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියලා. එතකොටත් ලෝකයේ මිනිස්සු ඔය එක යුද්ධ හින්දා එක පීඩාවන් විඳින ඒවා ගැන පොඩ්ඩක් මෙනෙහි කරොත් කොයිතරම්නම් විලාප තියනවද? මේ මොහොත වෙනකොට කී දෙනෙක් නම් විලාප තියනවද? ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙලා එක ආකාරයේ ව්‍යසනයන් වෙලා මේ තරහින් හින්දාම, එතකොට වෛරයෙන් හින්දාම එකිනෙකා කුලල් කා ගනිමින්, කුහකකම් කර ගනිමින්, එකිනෙකා පරයා යමින්, අනිත් අය පල්ලෙහාට දාලා කටයුතු කරමින් මේ වගේ නොයෙකුත් ව්‍යසනකාරී තත්ත්වයන් ඇති කරගන්නවා රටේ මිනිසුන්. ඉතින් අන්න ඒක ගැන මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරලා ලෝකයේ සියලු දෙනා කියනකොටත් මට හැඟීම උපදින්න ඕනේ. මා මෙන්ම ලෝකයේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. හරිද? අන්න එහෙම මෙනෙහි කරන්න ඕනේ. හරිද? ඒ විදිහට මෙනෙහි කරමින් අපි මොකද කරන්නේ? හරිද? වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියලා මෙනෙහි කරමින් අපි සිද්ධ කරන්නේ ලෝකය ගැන මෙහෙම අදහසක් ඇති වෙනවා. දැන් ඔය ගානට ආවට පස්සේ ලෝකයේ ඉන්න සියලු සත්වයෝ කියලා ගන්නත් පුළුවන්. ඉතින් අපි තාම මනුස්ස ප්‍රජාව ගැන මේ හිතුවේ කමක් නැහැ. දැන් අපි බලන්න ඕනේ පොඩි අදහසක් මේකත් එක්ක ඇති වෙනවද කියලා. මේක හරි ප්‍රබල තත්ත්වයක්. ওই විදිහට කරගෙන යද්දී අපිට අපේ යාළුවෙක් කෙරෙහි හරි, තමන්ගේ දරුවන් කෙරෙහි හරි, අම්මා තාත්තා කෙරෙහි හරි ඇතිවෙච්ච මිත්‍රත්වයක් තියෙනවනේ. අන්න එවැනි මිත්‍රත්වයක් හැඟීමක් මේ වචන හතරත් එක්ක බලන්ඩ අපේ තද බල මිත්‍රත්වයක් තියෙන කෙනෙක් ගත්තොත් එහෙම එයා කෙරෙහි අපිට ඔය හතරම තියෙනව නේද කියලා. එයා වෛරී වෙලා, එයා තරහ කෙනෙක් වෙලා පීඩා විඳිනවට අපි කැමති නැහැ. ඒ වගේම තමයි යාට කායික පීඩා එනවට කැමතිත් නැහැ, මානසික පීඩා එනවට කැමතිත් නැහැ. එතකොට කායික පීඩා, මානසික පීඩා නොයන තත්යකට අපි එයා ගැන ප්‍රාර්ථනාවක් තියාගන්නවා. හරිද? අපි එයා ගැන ප්‍රාර්ථනාවක් තියාගන්නවා. කායික පීඩා ඇති නොවේවා, මානසික පීඩා ඇති නොවේවා කියලා. ඒක නිකන් එහෙම හැඟීමක්, එහෙම අදහසක් තියෙනවා. ඒක තමයි මිත්‍රත්වය කියලා කියන්නේ. දැන් මේ හතරත් එක්කම මුළු ලෝකය ගැනම ගැඹුරෙන් දැනෙන මිත්‍රත්වය කියන හැඟීමක් උපදිනවා පින්වත්නි. මෛත්‍රිය කියලා කියන්නේ අන්න ඒ මෛත්‍රිය ලෝකෙම ගැන එක හැඟීමකට කැටි වෙලා උපදින ගතියක් තියෙනවා. මේක මම කියලා දෙන්න ඕන දෙයක්. ඒක අපේ හිතේ ස්වභාවයක්. හරිද? මේ හිතේ ස්වභාවය තමයි එක අරමුණු කරපු දේවල් එකට අරමුණු කරන්න පුළුවන් තනි හැඟීමකින්. මේ බලන්න 10 දෙනෙක් ඉන්නවා මිනිස්සු මට හදිස්සිය අලුතෙන් ආශ්‍රය කරන්න වෙලා. මට මේ 10 දෙනා ගැනම තියෙන්නේ හොඳ මිනිස්සු කියලා ආරංචියක්. අපි අලුත් තැනක වැඩකට ගිහිල්ලා කියලා. එක්කෙනෙක් එක්ක ආශ්‍රය කරනකොට මට තේරෙනවා එයා නරකයි කියලා. දැන් මට එයා නරකයි කියලා එක සිතුවිල්ලක් ඇති වෙලා. දෙවෙනි එක්කෙනත් එක්ක ආශ්‍රය කරනකොට එයා නරකයි කියලා මට සිතුවිල්ලක් ඇති වෙනවා. දැන් මට දෙවෙනි එක්කෙනා නරකයි කියලා සිතුවිල්ලක් ආවා.
දැන් ඒ දෙකම හේතු වෙලා එකතු වෙලා මොකද වෙන්නේ? දෙන්නම නරකයි කියලා එක සිතුවිල්ලක් එනවා. දෙන්නම නරකයි කියලා එක සිතුවිල්ලක් එනවා. තුන්වෙනි කෙනා ආශ්‍රය කරනකොට තුන්වෙනි කෙනා නරකයි කියලා මට සිතුවිල්ලක් එනවා. දැන් කලින් ඇති වෙච්ච සිතුවිල්ලයි මේකයි එකතු වෙලා තුන් දෙනාම නරකයි කියලා එක සිතුවිල්ලක් එනවා. ඔය විදිහට වෙන වෙනම 10 දෙනාම ආශ්‍රය කරනකොට එයාලා නරකයි කියලා සිතුවිලි වෙන වෙනම ආවොත් අන්තිමට එක අදහසක් එනවා 10 දෙනාම නරකයි කියලා. අන්න ඒ වගේ එකතු වෙන ගතියක් තියෙනවා අපේ සිත. අතීත සිතුවිලි අතීතයේ කරපු දේවල් එකතු වෙලා හේතු වෙලා තනි සිතුවිල්ලක් උපදිනවා. ඒ වගේ ගමේ සියලු දෙනා කෙරෙහි මෛත්‍රයක් ඉපදිච්ච මට වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියද්දි උපදින්නේ මෛත්‍රියක්. ඒ හතරම එකතු වෙලා මෛත්‍රී හැඟීම උපදිනවා. ඒ වගේම gedara සියලු දෙනා කියලා හිතපු මට ගෙවල් ගොඩ තියෙන ගමේ සියලු දෙනා කියනකොට ඒ ඔක්කොම එකට එකතු වෙලා එක හැඟීමක් උපදිනවා. ගමේ සියලු දෙනා කෙරෙහි මෛත්‍රියක්. ගම් ගොඩාක් තියෙන රට ගැන හිතනකොට රටේ සියලු දෙනා කියලා එක හැඟීම. රටවල් ගොඩාක් තියෙන ලෝකය ගැන හිතනකොට තනි හැඟීමක් ඒක උපදිනවා. ඒක දැන් මේ කියලා දෙනකොට හිතා ගන්න අමාරුයි. කරලා බලන්න ඒක හම්බෙයි. හරිද? හම්බෙනවා මේ தত্ত্বය, ඒ මානසික தত্ত্বය තමන්ගේ තුලින් උපද්දවා ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක උපද්දවා ගන්න කටයුතු සම්පාදනය කරන්න ඒක උපදිනවද කියලා බලන්න ওই විදිහට කරගෙන ගිහිල්ලා. අද්දකියා මේක නේද මේ හැඟීම තනි හැඟීමක් අත්විඳින්න පුළුවන් ලෝකයේ සියලු දෙනා වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියන හතර වෙනුවට ඒ හතරම නියෝජනය කරන ලෝකයේම අරමුණු කරන තනි හැඟීමක් උපදිනවා. ඒකට කියනවා මෛත්‍රිය කියලා. හරිද? මේක ඉපදුනහම මේක ඉපදුනා කියලා දැනගන්නවා. මේක ඉපදුනහම මේක ඉපදුනවා කියලා දැනගන්නවා තමන් මෙහෙම හැඟීමක් ඉපදුනා මට කියලා. ඉතින් අම්මා කෙනෙක් පිළිසිඳගත්ත දරුවෙක්ව ආරක්ෂා කරනවා වගේ මෙවැනි උත්තම හැඟීමක් ඉපදිච්ච කෙනා ඒකට බාධා නොවන විදිහට හැසිරෙනවා. ඊට පස්සේ තිට්ටන් චරන් විසින්නවා සයනවා ඉරියව් හතරේදීම බුදුරජාණන් වහන්සේ කර්ණීයමෙත් සූත්‍රයේදී මේ කිතාව පැහැදිලිව සඳහන් කරන ඉරියව් හතරෙන් තමන් ජීවත් වෙන ජීවිතේ ආය තරහ කියන එකෙන් පීඩාවක් ඇති නොවන විදිහට ලොකු උත්සාහයක් ගන්නවා. බාහිර පරිසරයේ තියෙන වෙනද තරහ ඇති වෙච්ච තැන් පවා මගහැරලා ගිහිල්ලා මේක ආරක්ෂා කරගන්න. ඉතින් මේක මේ හැඟීම ඉපදුනහම නැවත නැවත අර අපි කියමු කෙත කියලා. අර මෙනෙහි කරගෙන ආපු ටිකට අපි කියමු කෙත කියලා. ඒ කෙතේ වපුරපුවාම හම්බෙන අස්වැන්න තමයි මේ. හරිද? තරහේ ආදීනව මෛත්‍රී ආනිසංස මෙනෙහි කරමින්, තමන් ගැන මෙනෙහි කරමින්, ගෙදර ගැන මෙනෙහි කරමින්, අනුන් ගැන මෙනෙහි කරමින්, ඒ කියන්නේ රට ගැන, ඔය තව ලෙඩ රෝග ගැන, කායික පීඩා ගැන, මානසික පීඩා ගැන මේ වගේ ගොඩ දේවල් ගැන මෙනෙහි කර කර මොකද කරේ? අපි හදාගත්තා. එහෙම මෙනෙහි කර කර ඔය හැඟීම හදාගත්තා. ඒක කෙතනම් මේ අන්තිමට ආපු ප්‍රතිඵලය තමයි අස්වැන්න. හරිද? ඒ කෙතනම් එහෙනම් මේ හැඟීම තව ප්‍රබල කරන්න නම් තව වපුරන්න ඕනේ. ඉතින් අර පැත්තට මේ පැත්තට මෙනෙහි කර කර තව දේවල් මෙනෙහි කර හැඟීම් ප්‍රබල කර මෛත්‍රිය වර්ධනය කරගන්නවා. දැන් මේක නවතින්න ඕන කොතනදද? හරිද? දැන් බලනවා මේ හැඟීම හරිද? යොදවලා බලනවා අන්න දැන් ප්‍රබලව හැඟීම ඇති වුණාට පස්සේ තමන්ගේ තරහකාරීත්වය යොදවලා බලනවා. එතනත් දැන් මෛත්‍රිය ඇති වෙනවා. ඊට පස්සේ ආදරය කරන කෙනෙකුට යොදලා බලනවා. එතන හොඳටම මෛත්‍රිය ඇති වෙනවා. හරිද? ඔන්න ඔය தත්ත්වය මොකද්ද කියලා බලමු පොඩ්ඩක්. මොකද්ද විය යුත්තේ කියලා. හරිද? මං මෙන්න මෙහෙම අහන්නම්. අම්මා කෙනෙක් දරුවෙකුට තියෙන මෛත්‍රිය වගේ මෛත්‍රියක් ලෝකෙටම තියෙනවා නම් ඔක්කොටම එක සමානයි. එතන පින්වත්නි විශේෂ හිතවත්කම් ඉතුරු වෙන්නේ නැහැ ඒ වෙනකොට. විශේෂ අහිතවත්කම් ඉතුරු වෙන්නෙත් නැහැ. ඔක්කොම සමානාත්මතාවයකට වැටෙනවා. ඒකයි මං කිව්වේ මමත්වය අඩු වෙනවා කියලා. මමත්වයෙන් ආරම්භ කළා තමයි. නමුත් මමත්වය අඩු වෙන්නේ හිතවත්කම්, අහිතවත්කම්, වෛරීකම් කියන සීමාවල් කැඩෙනවා හිතේ. හැමෝටම එක වගේ. හරිද? සමහර පවුල්වල ඉන්නවා අම්මා තාත්තා එක දරුවෙකුට වැඩි විශේෂයෙන් සලකන. හරිද? ඒ වගේ එහෙම නැතුව සියලු දෙනාටම එක වගේ හැඟීමක් උපදිනවා. ඒකට කියනවා අපි මේ ලෝකේ ඉන්න මනුස්ස ප්‍රජාව ගත්තොත් මේ මනුස්ස ප්‍රජාව අපේ හිත බෙදලා කාණ්ඩවලට සමහර කට්ටියක් හිතවත්. ඒ හිතවත් අය හින්දාත් අපිට දුක් ඇති වෙනවා. ඒ කියන්නේ ආදරය කරන අය හිතවත් අය.
සමහර කට්ටියක් අහිතවත්. අහිතවත් අය හින්දා කොහොමද දුක් ඇති වෙනවා. සමහර කට්ටිය වෛරී. හරිද? ඒ කට්ටිය හින්දා ලොකු දුක් ඇති වෙනවා. සමහර කට්ටිය මැදිහත්. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ සීමා මේවට කියනවා සීමාවල් කියලා. හරි මනුස්ස ශරීරවල අපි මෙන්න මේ කොටස හිතවත්, මෙන්න මේ කොටස අහිතවත්, මෙන්න මේ කොටස වෛරී, ඒ විදිහට අපි බෙදලා. හරිද? එතකොට අන්න එහෙම බෙදිලා තියෙන සීමාවල් කැඩෙන්න ඕනේ. අර උපරිම මෛත්‍රියක් දැන් අපි ඔය කියන තැනට ආවට පස්සේ මොකද කරන්නේ? අපි ඒ මෛත්‍රිය සීමා ඛණ්ඩණය වෙලාද, සීමා සම්බේධනය වෙලාද කියලා මෙනෙහි කරන්න ඕනේ. හරිද? ඒක පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක නිවැරදි මෛත්‍රියක් බවට පත් වෙන්නේ. සීමා ඛණ්ඩණය කියලා කියන්නේ හිතවත්, අහිතවත්, මැදිහත්, වෛරී කියන ඒවා අපේ ළඟ හැමෝටම සමව කියලා කියන්නේ ඒ හිතවත්කම් කැඩෙනවා කියලා කියන්නේ අපේ පින්නත් මේ වැරදි අවබෝධයක් ඇති කරගන්නවා. Tamanට තියෙන හිතවත් අය නැති වෙන එක නෙවෙයි. සියලු දෙනාටම අපි හිතමුකෝ මගේ තියෙන හිතවත්ම කෙනාට මගේ තියෙන හිතවත්කම 100යි කියලා. හරිද? සමානාත්මතාවයට පත් වෙන ආකාර ගොඩක් තියෙනවනේ. එතකොට මගේ අහිතවත් කෙනා කෙරෙහි නැත්නම් මට හිතවත්කම අඩු කෙනාට මට තිබ්බේ හිතවත්කම 25යි කියලා හිතන්නකෝ. 25 100 25ට ගත්තත් සමාන වෙනවා. 25 100ට ගත්තත් සමාන වෙනවා. මෙතන වෙන්නේ අර පහළ මට්ටමේ තිබ්බේවා 100ට අරගෙන. ඒතර මගේ හිතවත් කෙනාට මට කිසිම මගේ පැත්තෙන් අඩුවක් දැනෙන්නේ නැහැ. මගේ හිතවත් කෙනා ගැන මට කිසිම විදිහකින් අඩුවක් දැනෙන්නේ නැහැ. මගේ හිතවත් කෙනාට මං ගැන. මොකද ඒ හිතවත්කමට කිසි අඩුවක් වෙලා නැහැ. අනිත් අයත් එක්කත් ඒ ගානටම හිතවත් වෙලයි මේ තියෙන්නේ. ඉතින් ඒකයි මේ සීමාව කැඩිලා කියලා කියන්නේ. ඒකෙන්ද ඒකේ හානියක් වෙන්නේ නැහැ. හැබැයි මගේ හිතවත් කෙනත් එක්ක මට තරහ යනවනේ වෙලාවකට. ඒක නම් නැති වෙලා. ඒකින්ද මගේ හිතවත් අය මට ආදරය කරන අය තවත් ආදරය කරන්න පටන් ගන්නවා. ඇයි? මෛත්‍රියෙන් මේ හිත පුරවගෙන තියෙන්නේ. අපි ආදරය කරන අයට සාමාන්‍යයෙන් රිද්දනවා. ජීවිතේ අහලා බලන්න තමන්ගේ හිතෙන් වැඩිපුරම රිද්දවලා තියෙන්නේ ආදරය කරන අයට. හරිද? ජීවිතය ගත්තොත් වැඩිපුරම රිද්දවලා තියෙන්නේ ආදරය කරන අයට. එහෙනම් බලන්න අරගෙන අපිට පුළුවන් වෙන්න ඕන නේද කියලා. හරිද? අපි වැඩිපුරම රිද්දවලා තියෙන්නේ ආදරය කරන අයට නම් එහෙනම් අපිට බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ අපේ ජීවිතයේ ඒ අයට රිද්දවන ස්වභාවය අඩු වුණොත් ඒ අයගේ ආදරය අපිට වැඩි වෙනවා. එහෙනම් මෛත්‍රිය වර්ධනය කරන කෙනා ඒ මෛත්‍රිය කරන කෙනා රිද්දන්නේ නැහැ. ආදරය වෙනුවට එතෙන්ට ආදේශ වෙන්නේ මෛත්‍රිය. එතකොට වෙන්නේ මොකක්ද? අපිට ආදරය කරන අය තවත් අපිට බොහොම ආදරය වෙනවා. මොකද රිද්දවන්නෙත් නැහැ කොයි වෙලාවකවත්. ඒකින්ද මේ සීමාවල් ඛණ්ඩණය වෙනවා කියලා කියන්නේ හිතවත්කම් නැති වෙනවා කියන එක නෙමෙයි, හැමෝත් එක්කම එක ගානට හිතවත් වෙනවා කියන එක. එහෙනම් සීමාවල් කැඩලාද කියලා බලන්නේ කොහොමද? ඔය මෛත්‍රී හැඟීම, තනි හැඟීම ඉපදුනාට පස්සේ හිතවත් කෙනෙක්ව මෙනෙහි කරලා බලනවා. එතකොට අර හැඟීම වැඩි වෙනවා. අහිතවත් කෙනෙක්ව හිටපු අහිතවත් කෙනෙක්ව මෙනෙහි කරලා බලනකොට මෛත්‍රිය ඉතුරු වෙනවා. නමුත් මෛත්‍රී හැඟීම තමයි දැනෙනවා. හැඟීමක් කියන ඒවා, චේතනාවක් කියන ඒවා ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවනේ තරහ, අඩු තරහ, වැඩි තරහ කියලා තියෙනවා. ඒ වගේ මෛත්‍රියත් ඒ වගේමයි. එහෙනම් අඩු මෛත්‍රියක්, වැඩි මෛත්‍රියක් තියෙනවා. අහිතවත් කෙනා මතක් වුණාම දැන් තරහ යන්නේ නැහැ. කලින් හිටපු වෛරිකාරය මතක් වෙනකොට තරහ වෛරය ඇති වෙන්නේ නැහැ. නමුත් මෛත්‍රිය අඩු වෙනවා නම් හිතවත් කෙනා මතක් කරනකොට එයාට මෛත්‍රිය යොදවනකොට වේගෙන් ලොකු මෛත්‍රියක් ඇති වෙනවා නම් සීමා කැඩිලා නැහැ. එහෙනම් තවත් අර කෙතට යන්න ඕන. කෙතට ගිහිලා තව වපුරන්න ඕන. තව මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කර කර මේක පරීක්ෂා කරලා බලනවා. මෙනෙහි කර කර මේක පරීක්ෂා කරලා බලනවා. එහෙනම් මෙනෙහි කර කර මේක පරීක්ෂා කර බලන්න මොකද වෙන්නේ? හරිද? දවසක් එනවා, අපූර්ව දවසක්. හරිද? ඒ තමයි ඔක්කොම කෙරෙහි එකම මෛත්‍රියක් උපදින දවසක් එනවා. සියලු දෙනා කෙරෙහි එකම මෛත්‍රියක් උපදින දවසක් එනවා. බලන්න. ඒ කියන්නේ හිතවත්කම්, අහිතවත්කම්, වෛරීකම්, මැදිහත්කම් ඔක්කොම කැඩිලා ඔක්කොම ගැන තනි අදහසක් එනවා. හරිද? එතකොට මෛත්‍රී සංකල්පනා සහිත ඔන්න ඔය හැඟීම Tamanට අඳුන ගන්න පුළුවන්. ඔන්න ඔය හැඟීම තමයි නියම මෛත්‍රියක් කියලා කියන්නේ. එතන සීමා ඛණ්ඩණය වෙලා තියෙන්නේ. හරිද? මෙන්න මේ හැඟීම වර්ධනය කරගෙන යම්කිසි කෙනෙක් වාසය කරනවා නම් මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක
අර මෙත්තානිසංස සූත්‍රයේ තියෙන ආනිසංස වාරය ලැබෙනවා. හරිද? ඔතෙන්ටයි වර්ධනය කරගන්න ඕනේ. එහෙම නැතුව මේ මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක සියලු සත්වයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කිව්වට ඒ ආනිසංස ලැබෙන්නේ නැහැ. මේ වගේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම මෛත්‍රිය තමන් තුළ වර්ධනය වෙන්න ඕනේ. නියම මෛත්‍රිය තමන් තුළ වර්ධනය වෙන්න ඕනේ. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒක කරන්න පුළුවන් දෙයක්. හරි. එතකොට තමයි හැම කෙනෙක් කෙරෙහිම මෛත්‍රී කාය කර්ම වාක් කර්ම මනෝ කර්මයන් යෙදෙන්නේ. අන්න ඒ தත්ත්වයට ආපුවාම තමයි අපේ පින්වත්නි කෙනෙකුට ඔය පරිහානියක් නොවේයි වර්ධනයක්ම අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඔන්න ඔය தත්ත්වයට පත් වුනහම ඔය தත්ත්වයට මෛත්‍රිය වර්ධනය කරගත්ත කෙනෙක් කිසිම විදිහකින් ඒ මෛත්‍රිය නැති වෙලා ගිහිල්ලා වැරදි කාය කර්ම වැරදි නැත්නම් තරහෙන් කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම සිද්ධ කරන්නේ නැහැ. ඉතින් හැම වෙලෙම හම්බෙන අයට කතා කරන අයට කාර්යාලයේ අයට ගමේ අයට රටේ අයට ලෝකයේ අය කෙරෙහි මෛත්‍රී සහගත සිතුවිල්ලෙන්ම තමයි ඔක්කොම කරන්නේ. දඬුවම් දෙන ඒවා පවා කරනවා. දඬුවම් දෙන්නෙත් මෛත්‍රියෙන්. ඒ මොකද්ද? ඒක පරස්පරයක්ද නෑ. ඒක පරස්පරයක් නෙවෙයි. දඬුවම් දෙන්නේ මෛත්‍රියෙන් කියලා කියන එකේ තේරුම වෙන මොකක්වත් නෙවෙයි. කෙනෙක්ගේ යහපත සඳහා දඬුවම අවශ්‍ය නම් අන්නේ වෙලාවට ඒ දඬුවම ලබා දෙනවා. කෙනෙක්ගේ යහපත සඳහා අවශ්‍ය නම් ඒක දැනගෙනමයි කරන්නේ. මේ දඬුවමෙන් මෙයාට හානියක් නෙවෙයි, මෙයාට ලාභයක්මයි වෙන්නේ කියලා දැනගෙන තමයි ඒ දඬුවම ලබා දෙන්නේ. ඉතින් එහෙම වුණොත් ඊ타ත්ම හොඳ තත්යකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ කොහොමද අපි මේ කියන කඩඉමට යන්නේ, මේ කියන தත්ත්වයට යන්නේ කොහොමද කියලා අපි බලන්න ඕනේ. හොඳයි. කොහොම හරි තව දුරටත් අපි මේක ගැන මෙනෙහි කිරීමක් කරනවා. ඒ මෙනෙහි කිරීම කරන්නේ කොහොමද කියලා බලන්න. තව දෙයක් කළ යුතු තියෙනවා. ඉතුරු වෙලා තියෙන දෙයක් ඔතෙන්ටපත් වුණාට පස්සේ අපි දන්නවා පින්වත්නි යම් දෙයක් මෙනෙහි කරන්න ඒ මෙනෙහි කරන දේට අදාළ හැඟීම ඇති වෙන වාර ගන්න වැඩි වෙනවා. තරහෙන් යම් කෙනෙක් ගැන මෙනෙහි කරන්න තරහ කියන හැඟීම වර්ධනය වෙනවා. ඊළඟට තරහෙන් එයාව මතක් වෙන වාර ගන්න වැඩි වෙනවා. මේ මනසේ තියෙන මූලධර්ම. අපේ හිතේ හැටි එහෙමයි. ඒකයි මං කියන්න ඕනේ නැහැ, කවුරුත් දන්නවා. එතකොට මේ විදිහට මෛත්‍රිය වර්ධනය කරන්න මේ විදිහට මෙනෙහි කරන්න ලෝකයේ ගැන තියෙන මෛත්‍රිය මොකද වෙන්නේ? වර්ධනය වෙනවා. ඒ මෛත්‍රී හැඟීම ඇති වෙන වාර ගන්න වැඩි වෙනවා. වාර ගන්න වැඩි වෙන්න ඒ කියන්නේ දවසකට ඇති උනේ 10 පාරයි නම් දවසකට 20 පාරක් ඇති වෙනවා. තව මෙනෙහි කරන්න 50 පාරක් ඇති වෙනවා. ওই විදිහට පැයකට 10-15 වාරක් ඇති වෙන මට්ටමකටපත් වෙනවා. තව අතාරින්නේ නැහැ. තව අර කෙතේ වපුරනවා. එතකොට අන්තිමට විනාඩියකට බොහෝ වාර ගණනක් ඇති වෙන තත්ත්වයටපත් වෙනවා. මේ විදිහට ගියොත් අන්තිමට මොනව වෙයිද? මේ විදිහට මෙනෙහි කර මේක වර්ධනය කරගෙන ගියොත් අවසාන ප්‍රතිඵලය වන්නේ භාවනාවේ යෙදিলা ඉන්න වෙලාවක එයාට අපූර්ව අත්දැකීමකට එන්න පුළුවන්කම තියෙනවා. කරලා බලන්න කියලා මම කියන්නේ. හරි? ඒ තමයි ලෝකෙම කෙරෙහි ඇතිවෙච්ච මෛත්‍රී හැඟීම විතරක් එක දිගට එන්න පටන් ගන්නවා. හරිද? ඇයි මෙනෙහි කළා අන්තිමට වෙන්නේ යා භාවනා ඉරියව්ව ඉන්නවා. මිත්‍රත්වයේ හැඟීමෙන් ලෝකය ගැනම මිත්‍රත්වයකින් හිත පිරීලා පොඩ්ඩක් හිතන්න මිත්‍රයා හමුවේ අතිවිශේෂ මිත්‍රයෙක් ඉන්නවා නම් හරිද? ප්‍රබල මිත්‍රත්වයක් තියෙනවා. මේ මිත්‍රයා හමුවේ තියෙන සතුටක්ද දුකක්ද? විශාල සතුටක් තියෙනවා. හරිද? එහෙනම් ලෝකයම කෙරෙහි වැටිච්ච පෙරලිච්ච හැඟීමක් අනේ මේ සියලු දෙනා කියලා මිත්‍රත්වයක් ඇති වෙලා ඒ මිත්‍රත්ව හැඟීම තුල හිත හිර වෙලා ඒ හැඟීම විතරයි උපදින්නේ. වෙන කිසිමම හැඟීමක් එන්නේ නැති වෙන්න ඒ හැඟීමේ විතරක් හිත රැඳෙන මට්ටමකට හිතපත් වෙලා ඒකෙම ඉන්නවා. ඒ හැඟීමෙම එක දිගට වාසය කරනවා. ඒ හැඟීමෙම දිගටම ඉන්නවා. තමන්ට කරන්න දෙයක්වත් නැහැ. ඒ හැඟීම තමයි එක දිගට උපදින්නේ. හැඟීම. අන්න බලන්න මෙතන කාමයෝ නැත මේ වෙලාවේ. අකුසලයෝ එන්නේ නැත. මෛත්‍රිය කියන්නේ කුසල හැඟීමක්. එහෙනම් අකුසල හැඟීම් වලට ඉඩ නැහැ. කාම හැඟීම් වලට ඉඩ නැහැ. මෛත්‍රී අරමුණ ගැනීම තියෙනවා.
අරමුණේ විසිරීම තියෙනවා, අරමුණ ගැනීම තියෙනවා, අරමුණේ විසිර යෑම තියෙනවා, ආය අරමුණ ගැනීම තියෙනවා, අරමුණේ විසිර යෑම තියෙනවා. ඒ විතරක් නෙවෙයි, කාමචන්දාදී යට වෙච්ච හින්දා විශාල ප්‍රීතියක් තියෙනවා මේ අවස්ථාවේදී. ඒ විතරක් නෙවෙයි, කාය සංස්කාරයන් සංසිඳිලා කයෙහි දැනීම අයින් වෙලා ගිලයි අරමුණක හිර වෙනකොට ඒ අරමුණ විතරක් නම් තියෙන්නේ, කායික දැනීම ඇති වෙන්නේ නැහැ. ඒ මොකද ඒක අපි දන්නවා මේ දැනුත් ඕක 아무තු දෙයක් නෙවෙයි. මේ දැනුත් ගත්තොත් එහෙම අපිට හුස්ම කියන එක දැනෙන්නේ නැත්තේ හුස්ම අරමුණු වුණොත් විතරයි. කායික දැනීම දැනෙන්නේ යමක් අරමුණු වුණොත් විතරයි. හරිද? ඒකින්දම අපි හොයාගන්න ඕනේ මේ දේවල් අරමුණු වීම කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. කයෙහි දැනීම අපිට තේරෙන්නේ එතන අරමුණු වුණොත් විතරයි. එක අරමුණක හිත හිර වුණොත් කායික දැනීම ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ලොකු සැපයක් දැනෙනවා. කයේ ඇතිවන මේ රිදීම් තත්ත්වයන් අයින් වෙන හින්දා ලොකු සැපයක් තියෙනවා, ලොකු ප්‍රීතියක් තියෙනවා. මෙතන හිත හිර වෙන තත්ත්වයට ආපුවම අපි කියනවා විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිතාරං විවේකජම් ප්‍රීතිසුඛං. විවේකයේ හින්දා ඇතිවන ප්‍රීතිය සහ සැපය සහිත ප්‍රථම ධ්‍යාන මට්ටම කියලා. ඉතින් එතෙන්ට මෛත්‍රියෙන් අපිට අවශ්‍ය කරන කඩීමට වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඒක බැරි දෙයක් නෙවෙයි, කාරණා සහිතවයි අපි මේක විස්තර කරේ. ඒක කරන්න පුළුවන් දෙයක්. උනන්දුවෙන් වැඩ කටයුතු කරොත් ඔතෙන්ට එන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කියන අවස්ථාව ගත්තාම වෙනත් කිසිදු චෛතසික ධර්මයකින් බාධාවක් ඇති වෙන්නේ නැහැ. වෙනත් කිසිදු චෛතසික ධර්මයකින් බාධාවක් ඇති වෙන්නේ නැති හින්දා චෛතසිකයන්ගේ විමුක්තියකටපත් වෙලා. ඒක මෛත්‍රිය නිසාවෙන් ඇති වෙච්ච දෙයක්. ඒකින්ද කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. හරි. ඔතෙන්ටම යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකෙන් ලැබෙන ප්‍රයෝජනය තමයි මෙවැනි තත්යකට යම් කිසි කෙනෙක් මෛත්‍රිය වර්ධනය කරගෙන තිබ්බොත් බාහිර ලෝකයේ කිසි කෙනෙක් කෙරෙහි කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම මෛත්‍රී සහගතව සිද්ධ වෙන තත්යකට. ඉතින් මෙතෙන්ටපත් වුණාට පස්සේ ඔන්න දැන් මෛත්‍රී හැඟීම තියෙනවා. එතකොට ඉතින් කෙනෙක් හයි දැන් අර දස දිසාවට නොයෙකුත් පැතිවලට මෛත්‍රී වඩා නැද්ද කියලා. ඉතින් ඔය සියලු සත්වයන්, අනුක සත්වයින්, ස්ථූල සත්වයින් ඔය හැඟීම උපදවා ගත්තට පස්සේ පින්නත් නේ හම්බ කරගත්තට පස්සේ මොන දෙයකට වියදම් කරන්න බැයිද? හම්බ කරගත්තේ නැත්තම් වියදම් කරගන්න බෑනේ. දැන් මෛත්‍රිය හම්බ කරගෙන තියෙන්නේ. ඉතින් දස දිසා, අට දිසා ඕන පැත්තකට මේ හැඟීම වේගෙන් වපුරන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊ타ත්ම වේගයෙන් මේ හැඟීම වපුරා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ බවත් අපි දැනගෙන තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් එහෙම මෛත්‍රිය ලෝකෙටම වර්ධනය කරාවට පස්සේ ඔතන හිතවත්කම්, අහිතවත්කම්, මැදිහත්කම් නැති හින්දා බොහෝ විට මමත්වය අඩු වෙලා තියෙන්නේ. මෙන්න මේ හැඟීම, මේ ඒකත්වය අපි යොදවනවා නාම රූප පරිච්ඡේදයට, නාම රූප පරිච්ඡේද කරගන්නට, ඊළඟට ඒ වගේ හේතු දකින්න, නැත්තම් පංච උපාදානස්කන්ධයේ ඇත්ත తත්වය තෝරගන්න, ඒකත් එක්ක සියලු විදර්ශනා ඥානයන් උපදවා ගන්න උද්‍යව්‍ය ඥානය, එතනින් එහාට තියෙන සියලු විදර්ශනා ඥානයන් උපදවා ගන්නට අවශ්‍ය කරන චිත්ත ඒකාග්‍රතාවයේ බවට මේ මෛත්‍රී චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න පුළුවන්. හරිද? ඒකයි සඳහන් කරලා තියෙන්නේ ධර්මයේ මෛත්‍රිය වඩන තැන්වල. ඊට පස්සේ ඒක දිට්ඨිංච අනුපගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ ඔය තියෙන කර්ණිමෙත් සූත්‍රයේ තියෙන ආකාරය. මෛත්‍රිය වර්ධනය කරපු කෙනා මේ දර්ශන භූමියට පත් වෙන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕන. ඒක ඒ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට කටයුතු කරන්න ඕන කරන මූලික වැඩපිළිවෙල තමයි මෛත්‍රිය වර්ධනය කරමින් සකස් කරගත්තේ. එහෙම නැතුව Tamanට මමත්වය කියලා දැනෙද්දි පින්නත් නේ. මම කියද්දි, මගේ කියද්දි කිසිම හැඟීමක් නැත්තම් ඔය මොකක්වත් කරන්න ඕනේ නැහැ. මම කියද්දි, මගේ කියද්දි මට දැනෙන යමක් තියෙන හින්දා ඒක අහෝසි කරගන්න තමයි මම කියලා අරගෙන වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා කියලා ගත්තේ. හරිද? ඊට පස්සේ මගේ කියලා මගේ නිවසේ සියලු දෙනා, මගේ ගමේ සියලු දෙනා කියලා ගත්තේ. ඒක තියෙන හින්දා. එහෙම නැත්තම් ඒක ගන්න ගියාම මම කියලා එකක් ගන්න ඉතුරු වෙන්නේ නැහැ. එහෙම නැති කෙනෙකුට එහෙම ගන්න තැනක් නැහැ. මම නෑ කියලා අවබෝධ කරගත්ත කෙනෙකුට මගේ කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියලා ගන්නත් බෑ, මගේ කියලා ගන්නත් නෑ කියලා අවබෝධ කරගත්ත කෙනෙකුට
මම වෛර නැත්තෝ වෙම්වා කියලා ගන්න බෑ. හැබැයි මම වෛර නැත්තෝ වෙම්වා කියලා අරගෙන ඒ ගමන ගිහිල්ලා තමයි අර අවබෝධයට යන්න වෙන්නේ. වෙනත් භාවනාවකින් ඒ අවබෝධයට ගියා නම් අවශ්‍ය වෙන්නේ නැහැ ඔය කියන தත්ත්වයට යන්න. නමුත් හැබැයි වෙනත් භාවනාවකින් එතනට ගියත් අව්‍යාපාද සංකල්පනාව ඇති කරගන්න යම් විදිහකින් මෛත්‍රිය වර්ධනය කරන්නට වෙනවා. ඉතින් අපි තේරුම් ගත යුතු වෙනවා මේක මේ මුලින් මම ගැන කතා කරමින් ඉදිරියට ගිහිල්ලා මම අහෝසි කරගන්නටයි ඒක තෝරගන්නේ. අපි යම් කිසි තැනක යම් කිසි දෙයක් විනාශ කරන්න ඕන නම් ඉස්සෙල්ලා ඒ විනාශ කළ යුතු ඉලක්කය. හරිද? යම් කිසි තැනක යම් කිසි දෙයක් අයින් කරන්න ඕන නම් අපි හිතමුකෝ මරමස්ථානයක් හොයාගන්නවා කියලා යුද කරන පිරිසක් ඉස්සෙල්ලා ඒ මරමස්ථානයට පහර දෙන්නට නම් මොකද කරන්න ඕනේ? එතන හඳුන ගන්න ඕනේ. ඒ ටික තේරුම් ගන්න ඕනේ. එතන හඳුනගත්තොත් තමයි එතෙන්ට පහර දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ වගේ මම කියන එක නැති කරන්න නම් මගේ කියන හැඟීම නැති කරන්න නම් ඉස්සෙල්ලා ඒක අල්ල ගන්න ඕනේ. හරිද? ඒක තමයි මේ මම වෛර නැත්තෙක් වෙම්මා තරහ නැත්තෙක් වෙම්මා කියනකොට ඔක තිබුණා. ඉතින් මේක ඉදිරියට අරන් ගිහිල්ලා මේක විදර්ශනාවට හරවනකොට මේක ඔක්කොම නැති වෙනවා. විදර්ශනාවකට හරවන්නට අවශ්‍ය කරන සමතය මේකෙන් වැඩෙනවා. එහෙම නැතුව චිත්ත ඒකත්වයක් නැතුව චිත්ත ඒකාග්‍රතාවයක් නැතුව මේ පංච උපාදානස්කන්ධයේ සැබෑ සත්‍යත්වය අපිට අල්ලන්න පුළුවන් කමක් නැහැ. පංච උපාදානස්කන්ධයේ සත්‍ය తত্ত্বය අපිට වර්ධනය කරගන්න පුළුවන් කමක් නැහැ. මේකේ ඇත්ත తত্ত্বය මේ ඒකත්වයකටපත් වෙන්නේ නැතුව. ඉතින් ඒකින්ද ඊටාම සාධාරණව අපිට මේ ධර්මය ගැන හොයන්න පුළුවන්. තව කරුණු හොයන්න අපි ඔය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු දේවල් මේවර මේ අපරිහානීය ධර්මයත් එක්ක අපි කතා කරේ දින 2යි මෛත්‍රිය ගැන. ඉතින් ආය අලුත් කරගෙන ආයසරයක් ආසාවකින් වුමනාවකින් කැමැත්තකින් හද කොච්චර ලස්සන ජීවිතයක්ද මෛත්‍රියෙන් හිත පිරීච්ච ජීවිතයක් කියලා කියන්නේ කොච්චර අපූර්වත්වයකින් යුක්ත ජීවිතයක්ද කියලා අපි හොඳින් හිතලා බලන්න කොච්චර සුන්දර තත්වයක්ද ඒක කියලා හොඳින් හිතලා බලන්න ඕනේ. එහෙම හිතලා බලලා අපේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් කොයි විදිහකින් හරි මේක සිද්ධ කරගන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ හැම වෙලාවකම පරිහානියටපත් වෙන්නේ නැතුව ජීවත් වෙන්න. තමන් ඇති කරගත්ත වර්ධනයක් තියෙනවා නම් මේ ධර්මයත් එක්ක ඇති කරගත්ත යම් වර්ධනයක් තියෙනවා නම් පින්වත්නි ඒවා ඉක්මනට පිරිහීමටපත් වෙනවා. ඒවා පිරිහීමටපත් වෙලා මොකද පාපයට ඇදිලා යන්න තියෙන අකුසලයට ඇදිලා යන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. අකුසලයට පාපයට ඇදිලා යන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි මේ කියන තත්වයන් එක්ක. ඉතින් ඒකින්ද ඒ කියන තත්වයන් අපේ පැත්තෙන් අපි ගොඩාක් සංවර්ධනය කරගන්න ඕනේ. ජීවිතය සාර්ථක කරගන්න ගොඩාක් සාර්ථක කරගන්න ඕනේ ජීවිතය. ඉතින් ඒක ගැන අපි නැවත හිතන්න ඕනේ. නැවත හිතපුවාම අපිට පුළුවන්කම තියෙනවා පරිහානියටපත් වෙන්නේ නැතුව. මොකද අපරාධය ඇති කරගන්න වර්ධනය හුඟක් වෙලාවට අපි ගොඩාක් අය යම් කිසි කාලයකදී සාර්ථකව ධර්මය තුල යම් වර්ධනයක් ඇති කරගත්තට කාලෙන් කාලෙට තද බල විදිහට පරිහානියටපත් වෙනවා. හරිද? කාලෙන් කාලෙට තද බල විදිහට පරිහානියටපත් වෙන අය එතකොට තමන් මේ වෙනකන් කරගත්ත හුඟක් දේවල් අපරාධයි. ඉතින් අපි කරුණු 48ක් සාකච්ඡා කරා. ඒකෙන් 7ක් වැටෙන්නේ ලෞකිකත්වයට ඍජුවම, ඉතිරි 41ම තියෙන්නේ මේ 7 කතා කරපු 35කුත් අන්තිමට කතා කරපු මේ 6ත් එක්ක 41ක්ම තියෙන්නේ ලෝකෝත්තර තත්ත්වයට යන අයගේ පරිහානියටපත් වෙන්නේ නැති වෙන්න අපරිහානීය ධර්ම පිළිබඳව. ඉතින් ඒවා කොච්චරනම් වටිනවද ජීවිතේ හැම වෙලේම බලන්න ඕන මේ එක කොටසක් හරි. කොටස් වශයෙන් 7 කොටස් වශයෙන් මේ තිබ්බේ එක කොටසක් හරි තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. බොජ්ජංග ටික එකතු කරගත්තා නම් ඒ ටිකෙන් රැකෙන්න පුළුවන්. එතකොට අපි කතා කරපු අනිත්‍ය සංඥා අනාත්ම සංඥා ඒ ටික එකතු කරගත්තා නම් ඒ ටිකෙන් රැකෙන්න පුළුවන්. මෛත්‍රිය එකතු කරගත්තා නම් මෛත්‍රියෙන් රැකෙන්න පුළුවන්. හරිද? ඉතින් මේ විදිහට කොහොම හරි කරලා අපි රැකෙන්න ඕනේ. ඒ රැකෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි සම්පාදනය කරගන්න ඕනේ හැම වෙලාවකම අපේ පැත්තෙන් අපේ
වර්ධනය කර ගන්න මානසිකත්වය ආරක්ෂා කරගන්න අපේ පැත්තෙන් ලොකු තල්ලුවක් තියෙන්න ඕනේ. හරිද? වර්ධනය කරගත්ත මානසිකත්වය ආරක්ෂා කරගන්න ලොකු තල්ලුවක් අපේ පැත්තෙන් තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන මානසික තත්ත්වය අපේ පැත්තෙන් අපි උපයා ගන්න ඕනේ මානසිකත්වය. ඒක උපයා ගත්තේ නැත්නම් උපයා සපයා ගත්තේ නැත්නම් අපි ආය පරිහානියටපත් වේවි. ඉතින් ඒකින්ද මේ කාරණා නැවත නැවත හිතට අරගෙන ඒවා තව අධ්‍යයනය කරලා තමන්ගේ පරිහානියටපත් වෙන්නේ නැතුව වාසය කරන්න ඕන කරන සියලු වැඩපිළිවෙල අපේ තුලින් අපි ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ අපේ මානසිකත්වයන් තුළ තියෙන දුර්වලතාවයන් දැකලා තමයි මේ ආකාරයක දේශනාවන් තුලින් අපිට දේශනා කරලා තියෙන මේ විදිහට ජීවත් වෙන්න කියලා. ඉතින් මේවා එකක්වත් කරන්න බැරි දේවල් නෙවෙයි. අපි හැම එකක්ම කතා කරේ ප්‍රායෝගික තත්ත්වයක ඉඳගෙනයි කෙටියෙන් හැබැයි හැම එකක්ම කතා කරේ මේවා දීර්ඝ වශයෙන් කතා කරන්න ඕන දේවල්. නමුත් අපි ඒවා කතා කරලා තියෙනවා. අනිත්‍ය සංඥා ගැන, අනාත්ම සංඥා ගැන, මෛත්‍රිය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒකින්ද නැවත මතක් වෙන්න ඇති. ඒකින්ද නැවත ආසාවක් ඇති කරගන්න ඕන, කැමැත්තක් ඇති කරගන්න ඕන. එවැනි මානසිකත්වයන් ඇති කරගෙන තමන්ගේ යම් කිසි ආකාරයක පහතට වැටිච්ච ගතියක් තියෙනවා නම්, කොයි හරි විදිහකින් තමන්ව පරිහානියටපත් වෙමින් තියෙනවා වගේ දැනෙනවා නම් ඉක්මනින් ආය වර්ධනයක් ඇති කරගන්න ඔය කතා කරපු එක කාරණාවකටවත් ඉඩ තියන්න එපා. එක කාරණාවකටත් ඉඩ තියන්න එපා. ඒ කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධව සිද්ධ වෙන කිසිම ඉඩ කඩක් තියන්න එපා පරිහානීය ධර්මයන් බවට පත් වෙන කිසිම දෙයකට. එහෙම කරමින් ජීවිතය සාර්ථක කරගන්න ඕනේ. දවසින් දවස අභිවෘද්ධියක්ම සිද්ධ වෙන මේ අපරිහානීය ධර්මයන් තමන්ගේ තුලින් වර්ධනය කරගෙන මේ ජීවිතයේදීම නැවත දුක් විඳින්නේ නැතුව උතුම් සැනසීමට පත්වන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත අයට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ කල්යාණ මිත්‍ර දායකත්වයන් ලබා දුන්න ඒ පින්වන්ත පිරිසකගේ බැතිබර දායකත්වය නිසාවෙන්. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඒ අය වෙනුවෙන් අපිට ජීවිතය ජීවත් කරවන්නට නිවැරදි ධර්මය ලැබෙන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම නිසාවෙන් අපි තුල ජනිත වුණා වූ යම් කිසි පුණ්‍ය ශක්තියක් තියෙනවද? ඒ වගේම මේ ධර්මයේ පිළිපැදීම නිසා අනාගතයේදී මගේ තුල ජනිත වෙන යම් පුණ්‍ය ශක්තියක් තියෙනවද? ඒ සියලු පුණ්‍ය ශක්තියින් ඒක අති විශාල පුණ්‍ය කර්මයක් වෙනවා. ඒ සියලු පුණ්‍ය ශක්තියින් මේ කල්යාණ මිත්‍ර දායකයන්ට අනුමෝදන් වේවා. සසර වසනා තාක්කල් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නට හේතු වේවා. පාප මිත්‍රයන්ගේ ඇසුරකට නම් કોઈ කවරදාකවත් පත් නොවේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ වත්තල අප්පුගේ වත්ත තිසුරි කළුආරච්චි මෙනවිය. වත්තල අප්පුගේ වත්ත පදිංචි තිසුරි කළුආරච්චි මෙනවිය කියලා සඳහන් කරලා තියෙන්නේ. අද දිනට උපන් දිනය සමරන තිසුරි කළුආරච්චි දියණියගේ උපන් දිනයට ආශිර්වාද කරමින් තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ධර්ම දේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම සියලු ලක්වාසී හා ලෝකවාසීන්ටද නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා අතර උතුම් ධර්මය අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අපි තුල ජනිතුනා වූ සීල පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන අද දිනට උපන් දිනය සමරන තිසුරි කළුආරච්චි දියණියට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ අය වෙනුවෙන් මේ පරිලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම